සුබ දිවා කාලයක් සියලු දෙනාට. අපි අද මාතෘකාව වෙන්නේ වෛද්‍යවරුන් රට හැර යාම හරහා මතුවන අභියෝග කොහොමද අපි ජයගන්නේ කියන එක. මම හිතන්නේ පළවෙනි වතාවට නෙමෙයි අපි මේ මාතෘකාව ගැන කතා කරන්නේ. මෑත කාලීනව අපි කතා කරේ නැති වුණාට කාලෙන් කාලෙට අපිට මේ මාතෘකාව ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙතෙන්දී අපි බලන්න ඕනේ වෛද්‍යවරු ඇතුළු වෘත්තීය වේදීන් රට තුළ බිහි වෙන ප්‍රමාණයන් කොහොමද ඒ අයගෙන් කොච්චර දෙනෙක් රට ඇතුළේ රැඳී ඉන්නවද කියන කාරණයක්. අපි දන්නවා අවුරුද්දකට අපි වෛද්‍ය වෘත්තිය කියන එක අමතක කරලා අනිත් වෘත්තීය වේදී කාණ්ඩ ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඉංජිනේරු වෘත්තිය ගත්තොත් රට තුළ කොච්චර අපි නිෂ්පාදනය කරනවද ඉංජිනේරුවරු ඒකෙන් කී දෙනෙක් රට ඇතුලේ රැඳිලා ඉන්නවද අපි රට ඇතුලේ කී දෙනෙක් ගණකාධිකාරී වෘත්තියට සම්බන්ධ ඒ වෘත්තීය වේදීන් නිර්මාණය කරනවද නිෂ්පාදනය කරනවද ඒකෙන් කී දෙනෙක් රට ඇතුලේ රැඳිලා ඉන්නවද අපි කොච්චර ප්‍රමාණයක් අවුරුද්දට ආකිටෙක්චර්ස්ලා එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පයේ පිළිබඳ විශේෂඥයෝ රට ඇතුලේ නිර්මාණය කරනවද නිෂ්පාදනය කරනවද ඒකෙන් කී දෙනෙක් රට ඇතුළේ රැඳිලා ඉන්නවද මේ අති බහුතරයක් දෙන අපි දකින දේ තමයි අවසානයේදී නිෂ්පාදනය වුණා රට ඇතුලේ රැඳිලා සේවය සැපීම සම්බන්ධයෙන් තියෙන ඊටාම අඩු ප්‍රවණතාවයක්. ඒතකොට දැනට රට ඇතුලේ යම් වාසනාවකට ඉතුරු වෙලා තියෙන දේ තමයි වෛද්‍යවරුන් තමයි රට ඇතුලේ ඒ නිෂ්පාදනය කරන ප්‍රමාණයට වාර්ෂිකව නිෂ්පාදනය කරන ප්‍රමාණයට සාපේක්ෂව වැඩි පිරිසක් රට ඇතුළේ ඉතුරු වෙන්නේ. නමුත් මේ අලුතෙන් මතුවලා තියෙන ප්‍රවණතාවය හරහා ඒ කියන කාරණේටත් ඊටාම ඍණාත්මක බලපෑමක් තමයි වෙන්න යමින් තියෙන්නේ කියන එක අපි රජයේ වෛද්‍යානික සංගමයෙන් නිරීක්ෂණය කරනවා. ඒක වඩාත් තහවුරුනේ සහ මෑත කාලීනව මේක කරලියට ආවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කරපු සමහර ඒ තොරතුරු දැන ගැනීම පනත යටතේ ලබාගත් තොරතුරු වෛද්‍ය සභාවෙන් ප්‍රසිද්ධියට පත්වීමත් එක්ක දැන් ඒ තොරතුරු ඊටාම ඒ තොරතුරු වල සමහර දේවල් අපි බොහොම පරිස්සමෙන් විශ්ලේෂණය කරන්න ඕන. මොකද මේ තියෙන සමහර ඒවා ඍජු ලෙසම සම්බන්ධ නැහැ මේ ඉලක්කම් වලට. ඒ කියන්නේ රට හැර යාම සම්බන්ධයෙන් තියෙන ඉලක්කම් වල. නමුත් අපිට යම් මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන් සමහර දත්ත වලින් වෛද්‍ය සභාව ඉදිරිපත් කළා තියෙනවා. දැන් උදාහරණ විදිහට 2019 20 21 22 අවුරුදු 4 ඇතුළත ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ අලුතෙන් ලියාපදිංචි කරලා තියෙන සමස්ත වෛද්‍යවරුන් ගාන 4143යි. කියන 4000කට චුට්ටක් වැඩි ගාණක්. නමුත් ඔය කියන අවුරුදු 4ෙම ඒ කියන්නේ 2019 20 21 22 කියන අවුරුදු 4 විතරක් මේ දක්වා වෛද්‍යවරු 5855ක් good standing certificates අයදුම් කරලා තියෙනවා. දැන් අර අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්ව විදිහටම good standing certificate එකක් අයදුම් කිරීමෙන් එහෙම නැත්නම් යහපත් වෘත්තීයභාවය පිළිබඳ සහතිකයක්. මොකද ඒක අනිවාර්ය කොන්දේසියක් විදේශ රටක රැකියාවට යනකොට රට හැරලා දාලා විදේශ රටකට යනකොට අපේ රට ඇතුළේදී එයාට විරුද්ධව වෘත්තීයභාවය පිළිබඳ ගැටලු තියෙනවද පරීක්ෂණ මොනවා හරි තියෙනවද රෝගීන් සමග ගනුදෙනු කිරීමේදී මොන වගේ තත්ත්වයන්ද තිබුණේ පහුගිය කාලය තුල යාගේ වෛද්‍ය වෘත්තිය තුල හැසිරීම කොහොමද කියන එක සම්බන්ධයෙන් නිරවුල් කරලා දෙන සහතිකය තමයි good standing certificate එක කියලා කියන්නේ. ඒතකොට ඒක අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි විදේශ රටක රැකියාවට යනකොට. ඒතකොට හැබැයි මතක තියාගන්න කාරණේ තමයි එකම good standing certificate එකක් අයදුම් කිරීම සඳහා තියෙන එකම කාරණේ ඒක නෙමෙයි. කියන්නේ විදේශ රටකට යන්න විතරක් නෙමෙයි වෙනත් කාරණා වලට තමන්ගේ පෞද්ගලික වෙන කාරණා සඳහා good standing certificate එකක් අයදුම් කරන්න පුළුවන් වෛද්‍ය සභාවෙන්. ඒතකොට ඒ නිසා තමයි මේක සැලකිල්ලෙන් ගන්න ඕනේ. ඒ හින්දා තමයි අපි මේ අවුරුද්දේ good standing certificate 2000කට වැඩි ගාණක් ඉෂුව කළා කියන එකෙන් නිකුත් කළා කියන එකෙන් අදහස් කරන්නේ වෛද්‍යවරු 2000ක් රට ඇරලා යන්න කටයුතු කළා තියෙනවායි කියලා. නමුත් මේකෙන් යම් ඉඟියක් ලැබෙනවා මේ ප්‍රවණතාවයන් ගැන. දැන් 2019 20 21 22 මේ දක්වා අවුරුදු 4 තුර මේ ගෙවිච්ච කාලෙදී වෛද්‍යවරු 4143ක් අලුතෙන් ලියාපදිංචි වෙනකොට good standing certificate ඉල්ලලා තියෙනවා වෛද්‍යවරු 5855. ඒ කියන්නේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙන ගානට වඩා වැඩි ගානක් අර සහතිකය සම්බන්ධයෙන් ඉල්ලීමක් කියන්නේ ලබා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒතර මේ තියෙන දත්තයත් එක්ක තමයි අපි පෙළඹුණේ රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට ඇත්ත තත්ත්වය මොකක්ද කියලා හොයලා බලන්න. ඒ සඳහා අපි දිවයින පුරා ප්‍රධාන රෝහල් ආස්තිතු සමීක්ෂණයක් කළා පහුගිය සතිය දෙක ඇතුළත. ඒ සමීක්ෂණය හරහා ලැබිච්ච තොරතුරු අනුව ඊටාම නරක තත්ත්වයක් එහෙම නැත්නම් අපිට සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි අනාගතයේදී ඇති වෙන්න පුළුවන් හානිකර තත්ත්වයක් පිළිබඳ ඉඟිපල කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ ගෙවි ගිය මාස 8 ඇතුළත විතරක් අපේ සංඛ්‍යා ලේඛන අනුව 500කට ආසන්න වෛද්‍යවරු පිරිසක් විදේශගත වෙලා තියෙන රට හැර දාලා ගිහිල්ලා තියෙනවා. සංඛ්‍යාත්මක හරියට කිව්වොත් 477ක සංඛ්‍යාවක් අපි ඉලක්කම් අනුව. ඒතර ප්‍රධාන රෝහල් ඇතුළු මේ සියලුම රෝහල් වල අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය අපි දකිනවා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් අතර ඒ වගේම
ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් අතර මේ ප්‍රවණතාවය ඊටාම් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් තියෙන විවිධ කාරණා මැද්දේ රට තුළ පවතින ආර්ථික අර්බුද වෙන්න පුළුවන් අනාගතය පිළිබඳ තියෙන අවිනිශ්චිතත්වය වෙන්න පුළුවන් ඒ අයගේ උසස් අධ්‍යාපන කටයුත්තෙන් පස්සේ යාට ලැබිලා තියෙන ඒ අවස්ථාවන් නිසා වෙන්න පුළුවන් මේ සියලුම කාරණාවල සම්පින්ඩනයක් විදිහට තමයි එකතුවක් විදිහට තමයි වෛද්‍යවරුන් මේ රට හැර යාමේ ප්‍රවණතාව මතුවලා තියෙන්නේ. ඒතර මම අර කියමින් හිටියේ රට තුළ නිෂ්පාදනය කරන ඒ වෘත්තීය වේදීන්ගෙන් දැනටත් වැඩි පිරිසක් රැඳී ඉන්නේ ප්‍රතිශතයක් විදිහට වෛද්‍ය වෘත්තියේ. නමුත් කාලයත් එක්ක ඒ සංඛ්‍යාව ටික ටික අඩු වෙගෙන යන ස්වභාවය අපි දැක්කා. විශේෂයෙන්ම පරණ ඒ කියන්නේ සීනියර් අවුරුදු 20 25 සර්විස් එක තියෙන වෛද්‍යවරු කියන දේ තමයි තමන්ගේ ඒ කණ්ඩායමෙන් තමන්ගේ බැච් එකේ අයගෙන් 50%ක්වත් දැන් රට ඇතුළේ ඉතුරු වෙලා නැහැ. දැන් මේ කතා කරන මම පවා අපේ කණ්ඩායම ඇතුළේ 120කට ආසන්න ප්‍රමාණයක් හිටියා. නමුත් අද ලංකාවේ ඉන්නේ 50කට අඩු ගාණක් අපේ ඒ බැච් එක ඇතුළේ. ඒතර ඒ හරහා පේන දේ තමයි මේ ප්‍රවණතාවය තිබුණා. නමුත් ඒක අර ස්කැටර්ඩ් විදියට එහෙම නැත්නම් අවුරුදු ගාණක් ඇතුළත ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා පද්ධතියට ලොකු බරක් දැනුනේ නැහැ. මොකද ඊට සාපේක්ෂව වෛද්‍යවරු වැඩි පිරිසක් රට ඇතුලේ නිෂ්පාදනය වුණා. එයා රට තුළ රැඳී සිටියා. නමුත් දැන් තියෙන ප්‍රවණතාවය තමයි මේ නිෂ්පාදනය කරන වේගයට වඩා වැඩි වේගයකින් වෛද්‍යවරු රට හැර යාම සඳහා ප්‍රවණතාවයක් මතුවෙමින් තියෙනවා කියන සාධකය. ඒතකොට ඒකට තමයි අපි මේ මොහොතේදී විසඳුම් හොයන්න ඕනේ. ඒක සම්බන්ධයෙන් අපි ඊටාම ගැඹුරෙන් කල්පනා කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අනාගතයේදී අපිට අර කලින් තිබුණා වගේ මේ කියන්නේ උතුරු නැගෙනහිර යුද්ධ තිබිච්ච කාලේ තිබිච්ච තත්වයටම ඊටත් වඩා බැරෑරුම් තත්වයකට ගමන් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ උතුරු නැගෙනහිර 2009 දක්වා පැවති යුද්ධ කාල සීමාවෙදී අපි දැක්කා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ විශේෂ දුෂ්කර ප්‍රදේශවල රෝහල් 100කට වැඩි ප්‍රමාණයක් වැහිලා තිබුණා වෛද්‍යවරු නැහැ කියන කාරණේ නිසා. නමුත් යුද්ධය ඉවර වුණත් එක්ක ඇතිවෙච්ච ඒ වාතාවරණය තුළ විශේෂයෙන් මේ පැවති රජය වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා දක්වපු උනන්දුව සහ ඒ දිරිගැන්වීම සිදු කිරීම සඳහා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල හරහා වෛද්‍යවරු රට තුළ රැඳී සිටීම සඳහා ප්‍රවණතාවයක් ඇති වුණා. ඒතර මේ මොහොතේත් අපි රජයට යෝජනා කරන්නේ අපේ මුලතිව් රෝහල, කිලිනොච්චි රෝහල, එතනින් එහාට ගියාට පස්සේ හම්බන්තොට පර්යන්තයේ තියෙන රෝහල්, මොනරාගල නුවරඑළියේ තියෙන රෝහල් ටික අපිට මේ තියෙන විදිහටම අඩුම ගානේ පවත්වාගෙන යන්න නම් වෛද්‍යවරු රට තුළ රැඳී සිටීම ධෛර්යමත් කිරීම සඳහා වන වැඩසටහනක් රජයේ පැත්තෙන් ඉදිරිපත් විය යුතුයි කියන කාරණය. එහෙම නැති වුණොත් අපිට මේක නීති දාලා වළක්වන්න බැහැයි කියන එක අනිකුත් වෘත්තිකයන් සම්බන්ධයෙන් තියෙන තත්ත්වය හරහා අපිට පෙනී යනවා. මොකද ඒතකොට විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් බිහි වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට ඒ අය ඒතකොට ඒ තමන්ගේ කැමැත්ත මත යනවා. ඒතකොට වෛද්‍යවරු පවා ඒ නීතියක් තුල මේක හිර කරන්න ගියොත් ප්‍රතිඵලය මේ තරම් අපිට ඉදිරියට යෝජනා කරන වැඩ පිළිවෙල තරම් සාර්ථක වෙන්නේ නැහැ කියන එක තමයි අපිට තියෙන පෙර අත්දැකීම අනුව පේන්නේ. මොකද ඒ 2010න් පස්සේ ඉදිරිපත් වෙච්ච ඒ රජය විසින් ඉදිරිපත් කරපු වැඩ පිළිවෙල හරහා වෙච්ච ප්‍රතිඵලය අපිට පෙනුණා අපේ අස්පනා අපිටම 2009 යුද්ධය ඉවර වෙනකොට රටේ සමස්තයක් විදියට විශේෂඥ වෛද්‍යවරු 600ක් වගේ හිටපු එක අවුරුදු 5ක් ඇතුළත 1500ට එහා පැත්තේ 3 ගුණයකට ආසන්න ප්‍රමාණයක විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය වැඩි කරගන්න ඒ කටයුතු සිද්ධ වුණේ ඒ ඇති කරපු හිතකර වාතාවරණයත් එක්ක. ඒතර මේ දිරිගැන්වීමේ වැඩපිළිවෙල අනිවාර්යෙන් අවශ්‍යයි කියන එක නැවත අවධාරණය කරනවා. ඒ හරහා අපිට මේ தත්ත්වය පාලිත තත්ත්වයන් යටතේ. මොකද මේ මොහොතේදී රටට විදේශ විනිමයක් අවශ්‍ය වෙනවා. අපේ රට ලොකු ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒ නිසා එතෙන්දී විශේෂයෙන්ම නුපුහුණු ශ්‍රමිකයෙක්ව රට යවනවට වඩා වෛද්‍යවරයෙක් වගේ වෘත්තීය වේදියෙක් විදේශ රැකියාවකට යොමු වීම හරහා රටට ලැබෙන ප්‍රතිලාභ වැඩි. ඒක අපි හැමෝම පිළිගන්න කාරණයක්. ඒක රජයත් පිළිගන්න දෙයක්. අපි හැමෝම පිළිගන්න කාරණයක්. නමුත් එහෙම විදේශගත විවිධ වෛද්‍යවරු විශේෂයෙන් මේ සමස්ත සෞඛ්‍ය පද්ධතියට වෙන බලපෑම අවමන පරිදි පාලිත තත්ත්වයක් යටතේ, කියන්නේ පාලනය වෙච්ච තත්ත්වයක් යටතේදී ඒකට සිද්ධ වෙන්න ඕන කියන එක තමයි රජ වෛද්‍යාරික සංඝ විදිහට අපි විශ්වාස කරන්නේ. මොකද එහෙම නොවුනොත් සමස්ත පද්ධතියට වෙන බලපෑම අපිට පිරිමහ ගන්න බැරි වෙනවා. එනිසා අපි යෝජනා කරන්නේ දැන් ජූනි 22 වෙනිදා බලාත්මක වන පරිදි තමයි රාජ්‍ය පරිපාලන චක්‍ර නීතිය නිකුත් වෙලා තියෙන අවුරුදු 5ක් දක්වා විශේෂ නිවාඩු ලබා දෙන සියලුම රාජ්‍ය සේවකයන්ට. නමුත් කනගාටුවට කාරණේ තමයි ජූනි 22, ජූලි 22, අගෝස්තු 22 දැන් සැප්තැම්බර් මාසෙත් ගත වෙමින් තියෙනවා. තාමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සඳහා වන නිර්දේශ සහ ඒ අභ්‍යන්තර චක්‍රලේඛ නිකුත් වෙලා නැහැ. ඒ නිසා වෛද්‍යවරුන්ට තමන්ගේ බලාපොරොත්තු සම්බන්ධයෙන් ඉච්ඡාබංගත්වයට පත් වෙමින් ඉන්නවා. තමන් මේ ක්‍රමවේදයේ ඇතුලේ රට යනවා නම් කොහොමද යන්නේ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයක ප්‍රසිද්ධියට පත් කරන්නේ නැති තත්ත්වයටතේ මේ පවතින ක්‍රමයේ කෙරෙහි අවිශ්වාසයක් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් තුළ ඇති වෙමින් තියෙනවා. ඒක මේ පද්ධතියට හොඳ නැහැ. මේ සෞඛ්‍ය පද්ධතියට හොඳ නැහැ. ඒ ඉච්ඡාබංගත්වය හරහා වෙන්න තියෙන දේ තමයි අපේ පාලනයකින් තොරව වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙන ප්‍රවණතාව තව තීව්‍ර වෙන එක. ඒ නිසා අපි වහාම කියනවා අපේ විරෝධය පළ කරනවා මේ ප්‍රමාදයේ සම්බන්ධ සෞඛ්‍ය ලේකම්වරයාට. අපි වහාම
ඉල්ලා සිටිනවා සෞඛ්‍ය ලේකම්වරයාගේ මේ සියලු දෙනාගේ එකතාවේ සකස් කරලා තියෙන චක්‍රලේඛය වහාම නිකුත් කරන්න. ඒ හරහා වෛද්‍යවරුන් තුළ විශ්වාසයක් ඇති කරගන්න, බලාපොරොත්තුවක් ඇති කරගන්න මේ පාලිත තත්ත්වයට යටතේ රටෙන් අපිට ගිහිල්ලා අපිට අපේ පැත්තෙනුත් අපි යම් සුබසාධනයක් කරගෙන රටටත් යම් සේවයක් ගන්න පුළුවන් කියන කාරණේ සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනගන්න කියන කාරණේ. ඒතර එහෙම නැති වුණොත් මේ පවතින තත්ත්වය තවත් අඳුරු තැනකට තමයි ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි රජයට යෝජනා කරනවා වහාම අතීත අත්දැකීම් පාදක කරගෙන වෛද්‍යවරු රට තුල රඳවා ගන්න. ඒ කියන්නේ මෙතනින් අපි වෛද්‍යවරු යම් ප්‍රමාණයක් ඉවත් වුණත් බහුතරයක් වෙච්ච වෛද්‍යවරුගේ ආකල්ප තියෙන රට ඇතුලේ ඉඳන් අපි සේවය කරන්න ඕනේ. අපේ රටට අපි යම් සේවයක් කරන්න ඕනේ කියන තැන තමයි මේ රටේ අති බහුතරයක් වෙච්ච වෛද්‍යවරු තාමත් රැඳිලා ඉන්නේ. ඒ අති බහුතරයක් වෙච්ච වෛද්‍යවරුන්ට සාධාරණ ඉෂ්ට කිරීම සඳහා ඒ රට තුල රැඳී සිටීම සඳහා අවශ්‍ය වටපිටාව හදන්න අවශ්‍ය දිරිගැන්වීම් රජයේ පැත්තෙන් ඉදිරිපත් විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. එතෙන්දී විශේෂයෙන්ම රජයේ වෛද්‍යාරික සංගම විදියට රජයට බලධාරීන්ට මේ සම්බන්ධයෙන් ගන්න සාධනීය උත්සාහයන් සඳහා කොන්දේසි විරහිතව රජයේ වෛද්‍යාරික සංගම විදියට අපේ සහයෝගය ලබා දෙන්න අපි සූදානම් කියන පණිවිඩය මේ මොහොතේදී ලබා දෙන්න ඕන. ඒක තමයි දැන් කියන කාරණේ ගත්තාම දැන් අපි කරපු සමීක්ෂණය අනුව මේ මාස 8ට 500ක් ගිහිල්ලානේ. ඒතකොට 477ක් කියන්නේ ලොකු ගාණක්. සාමාන්‍යයෙන් එච්චර ගාණක් කවදාවත් 3-4 ගුණයකින් වැඩි වෙලා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පාලිත තත්වයක් ඇති කළ යුතුයි. අපි හිතමුකෝ විශේෂඥ වෛද්‍යවරු කියලා උගුර කනනාස විශේෂඥ වෛද්‍යවරු ලංකාවේ ඇතුළේ කීයක් ඉන්නවද? ඒකෙන් අපිට මේ මොහොතේදී රටේ තියෙන සේවා තත්ත්වයන් බිඳවට්ටන්න නැතුව අපි හිතමු 100ක් ඉන්නවා කියලා. ඒ 100න් අපිට 5 දෙනෙක් යවන්න පුළුවන්ද? ඒ 5 දෙනා අපි තෝරගන්නේ කොහොමද? ඒතොර සමස්ත සෞඛ්‍ය පද්ධති කඩා වැටෙන්නේ නැතුව. ඒතොර ළමා රෝග වෛද්‍යවරු අපිට කොච්චර ඉන්නවද? ඒ අය කොහේ තැන්වලද ඉන්නේ? ඒ අයගේ මොන වගේ සේවාවක් දෙන්නේ? ඒගොල්ලෝ ඉන්න තැන් ටික මොනවද? ඒවා ටික ලොකේට් කරන්න ඕන හරියට තැන් ටික. ඒ වගේම එතෙන්දී ලැබෙන සේවාවන් සායන පැමිණීම කොච්චරක්ද? ඒතොර අපිට මේ සායන දෙක එකතු කරලා කරන්න පුළුවන්ද? ඒ කියන විද්‍යාත්මක හැදෑරීමකින් තොරව ඔහේ යන්න දුන්නොත් මේ ඒකයි මේ චක්‍රලේඛයේ ප්‍රමාද වීම ලොකු බලපෑමක් පද්ධතියට තියෙනවා කියන්නේ. වෛද්‍යවරු විශ්වාසය නැති හින්දා පද්ධතිය දන්නේම නැතුව කියන්නේම නැතුව රට හැරලා දාලා යනවා. ඒ හින්දා තමයි 50කට වැඩි පිරිසකට මේ අවුරුද්ද ඇතුළත මේ මාස කිහිපය ඇතුළත VOP සර්ව් කරන්න උනේ. ඒ කියන්නේ සේවයේ හැර යාමේ නිවේදන නිකුත් කරන්න සිද්ධ වෙලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාලයට. එතනින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිවේදනයක් විතරයි ඒක. ඒතකොට එතනින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තවත් වෛද්‍යවරු යනවා. ඉතින් ඒ හින්දා මේකේ මුලින්ම විශ්වාසය ගොඩනගෙන්න ඕන. ඒ වගේම ඒ යන වෛද්‍යවරු අපේ පාලනය තුල රටෙන් විදේශගත වීම සම්බන්ධව රටට යම් ප්‍රමාණිකුත් ඩොලර් ටික ලැබෙනවා. රටට ප්‍රතිඵලයක් එනවා. ඒ වගේම වෛද්‍යවරයාට ප්‍රතිලාභයක් අත් වෙනවා. ඒ වෛද්‍යවරයාගෙන් පස්සේ තව කෙනෙකුට එතෙන්ට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒතකොට ඒක තමයි පද්ධතිය රැකගන්න මේ මොහොතේ කරන්නේ. ඒ නිසා නැවතත් අපි කියනවා සෞඛ්‍ය ලේකම්වරයාට වහාම චක්‍රලේඛය නිකුත් කරන්න. එහෙම වුණොත් වෛද්‍යවරුන්ට අපිට පෙන්වන්න පුළුවන් මෙන්න තියෙනවා ක්‍රමවේදයක් යන්න. මේකට අනුව යන්න. මේකෙන් පිට යන්න එපා කියලා අපිට අවධාරණය කරන්න පුළුවන්. ඉතින් එහෙම එකක් නැති තත්ත්වයට යටතේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය මත එහෙම යන්නේ ඒක අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයට ගිහිලා තියෙන්නේ. ඒක තමයි වෙන්න ඕන දේ. බොහොම ස්තුතියි.